දවස් රයිට් මේ දවස් 19 තුල අපි අපූර්ව කාරණාවල් කීපයක් බැලුවා. ප්‍රධාන වශයෙන් මෙතෙන්ට එනකොට එළිදරව් පොතේ ප්‍රධාන කොටස් කීපයකට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේදී හැඳින්වීම කොටස අන්තර්ගත වෙන අතර ඊට පස්සේ අපි බලාගෙන ආවා සභා හතට දෙක තුන පරිච්ඡේදවලදී ලියපු ලිපි. ඉතින් මේ සභා හතර ලියපු ලිපි ගැන කල්පනා කරද්දී අපි දැක්කා සභාවේ විවිධ යුගයන් තිබුණා. අපෝස්තලික යුගයේ තිබුණා, රෙපරමාද යුගයේ තිබුණා, කතෝලික යුගයේ තිබුණා, අන්ධකාර යුගයේ නැත්නම් අඳුරු යුගයේ තිබුණා. ඊට පස්සේ මේ දැන් අපි වර්තමානයේ කියවන්නේ අවසාන සභා යුගයේ විදිහට හඳුන්වන ව්‍යාජ ගැන්වීම් යුගයේ තුල. ඊට පස්සේ අපි දැක්කා 4-5 පරිච්ඡේදවලදී ස්වර්ගික දර්ශනයක් ගැන කතා කළා. මෙහි වරෙන්නේ කියලා යොහන් තුමාට ආරාධනා කළාන් පස්සේ යොහන් ස්වර්ගයට යනවා. ඒක දර්ශනයක් විතරක් නෙමෙයි යොහන් ඇත්තටම හැබැවින්ම අර කාලතරණයක් වගේ භාෂාවක් තමයි එතන පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි දකිනවා එහිදී විශේෂ කාරණා කීපයක් සිද්ධ වෙන එකක් මුද්‍රා 7ක් කඩනු ලබනවා. ඊට පස්සේ හොරණෑ 7ක් පිමිනු ලබනවා. ඊට පස්සේ අද දවසේ අපි බලන්න යනවා විශේෂ එළිදරව් කිරීම 7ක් ස්වර්ගයේදී සිද්ධ වෙනවා. ඒත් එක්කම ඉස්සරහට පාත්‍ර 7ක කතාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ටිකක් අපිව මෙන්න මේ තැනදී කාලය එක්ක ගලපගෙන එද්දි චුට්ටක් පැටලෙන සහගත තැනක් වෙන නිසා 12 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ තරමක් අර පොළොවේ කාලය ඉවරයි. ඊට පස්සේ මේ ස්වර්ගික සිදුවීමක් සිද්ධ වෙන නිසා අපෝ චුට්ටක් කාලයත් එක්ක ගලපන්න මේ කොටස හරි අමාරුයි. කොහොම හරි 6 වෙනි පරිච්ඡේදයේදී අපි මුද්‍රා 7න් පළමු මුද්‍රා 6 කඩනු ලබනවා දකින්නවා. ඊට පස්සේ 1,44,000 පැමිණීම සිද්ධ වෙනවා. නැත්නම් 1,44,000 ඊශ්‍රායල් 1,44,000 කියන එක අපි බැලුවා. මුද්‍රා 7 වෙනි මුද්‍රා 8 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම හොරණෑ 7 පළමු හොරණෑ 4ත් අශ්වය 4 දෙනාගේ පැමිණීමත් 8 වෙනි පරිච්ඡේදය අපි දකිනවා. ඊට පස්සේ 9 වෙනි පරිච්ඡේදයේ 5-6 හොරණෑ පිමිනු ලබනවා. 10 වෙනි පරිච්ඡේදයේ කුඩා පොතක් දිගහරිනවා. අපි දකිනවා මේ කුඩා පොත මොකක්ද කියන එක බලද්දී හරි අපූර්වට දානියෙල් පොතේදී ඔබ දැක්ක දානියෙල් පොතේ ලියලා තියෙනවා කුඩා පොතක් හම්බ වෙනවා. ඒ කුඩා පොත වහලා තියපන්නේ කියලා දානියෙල් පොතේදී දෙවියන් වහන්සේ ආඥාවක් දෙනවා. එතකොට මේ දානියෙල් පොතේ වහන්න කියපු කුඩා පොත දිගහරින්නේ කොතනදීද? මෙන්න මේ එළිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේදී. අපි 11 වෙනි පරිච්ඡේදයේදී දැක්කා චරිත දෙකක් බයිබලයේ මිය යාම සම්බන්ධයෙන් ස්ථිර නැහැ. එකක් මෝසස්ගේ මිය යාම සම්බන්ධයෙන් දේහය ගැන කතා කරනවා. නමුත් මේ චරිත දෙක නැවත උන්වහන්සේගේ අන්නසක් වීමේදී දකිනවා මෝසස් සහ එලියා. ඊට පස්සේ අපි දැක්කා 11 වෙනි පරිච්ඡේදයේදී මෝසස් සහ එලියාගේ නැවත පැමිණීමක් ගැන බයිබලේ කතා කරනවා. අන්න එතනදී තමයි අන්තක්‍රිස්තුස් මෝසස් සහ එලියාව මරලා දාන්නේ. ඉතින් ඊට පස්සේ අපි 7 වෙනි හොරණෑ වෙතනදී පින්බයෙන් පස්සේ කියන කාලය අවසానයි. උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ වෙතට ගන්නවා. ඊට පස්සේ අද 12 වෙනි පරිච්ඡේදයේ මහා පීඩා කාලය අපි අවුරුදු 7ක කියන කාරණේ බැලුවා. ඒකේ අවසාන අවුරුදු 3මාර තුල ඉන්න යන්නේ. ඉතින් මේකේ ඔක්කොම මේ පරිච්ඡේද ඔක්කොගේම වීඩියෝස් 19 මම YouTube එකේ දාලා තියෙනවා. ඉතින් ඔබට යමක් පැහැදිලි කරගන්න ඕන නම් ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. 12 වෙනි පරිච්ඡේදය හරි අපූර්ව පරිච්ඡේදයක්. හැබැයි අපිට කනගාටුට කාරණා තමයි සිංහල බයිබලෙන් මේ 12 වෙනි පරිච්ඡේදය කියවනකොට 12 වෙනි පරිච්ඡේදයේ අපිට මගහැරෙන තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අද අපිට මේ 12 වෙනි පරිච්ඡේදයෙන් නොතේරෙන කොටස් කීපයක් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි කියලා. ඉතින් අපි 12 වෙනි පරිච්ඡේදයට ගියොත් එළිදරව් පොතේ ගොඩාක් අය වැරදියට වටහා ගන්න පරිච්ඡේදයක් තමයි 12 වෙනි පරිච්ඡේදය. මේ අවසාන අවුරුදු 3මාර පීඩා කාලේ අවසාන අවුරුදු 3මාර තුල සිදුවෙන සිදුවීමක්. මෙන්න මෙතනදී එක ගැහැණු කෙනෙක් ගර්භණීය කාන්තාවක් ප්‍රසව වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් මේක රෝමානු කතෝලික සභාවේ අටුවාවල් වල කියන්නේ මේ මරියතුමිය ගැන කතා කරන්නේ කියන කාරණය ගැන. අපි අද බලමු රෝමානු කතෝලික සභාව මේ කතා කරන කාරණේ ඇත්තද නැත්නම් එකෙන් ඊට වඩා වෙනස් කාරණයක්ද කතා කරන්න කියන කාරණය ගැන. ඉතින් මේ කොටස ඇත්තටම හරි වැදගත්. හේතුව මේකෙදි අපි නිවැරදි කරගන්න යනවා වැරදි අදහසක් සම්බන්ධයෙන්. ඉතින් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ගියොත් තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේය. එනම් සූර්යයා පැලඳගෙන
පාද යට චන්ද්‍රයාද හිස පිට තාරකා 12කින් යුක්ත ඔටුන්නක් ඇති ස්ත්‍රියක්ය. ඈ ගර්භණීයව සිටියාය. දැන් මේ කොටස තේරුම් ගනිද්දි මෙතනින් එහා කොටස්වලදී පැහැදිලිව බයිබලයේ එළිදරව් පොත බලද්දි එළිදරව් පොතේ කතා කරන මෙච්චර වෙලා කතා කරපු දේවල් රූපක නෙමෙයි. මේ 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ දක්වා කතා කරපු ගොඩාක් දේවල් ඍජුවම ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. අස්වැක් ආවා කියන නම් අස්වැක් ආවා. හැබැයි මෙතනින් එහා කොටස්වල කතා කරනවා ලකුණු සමානකම් ගැන. ඒ කියන්නේ තවද මහත් පුදුමයක් ආසෙහි දක්නා ලද්දේය. එතකොට අපි ඉංග්‍රීසි අනුවාදයට ගියාම එතන කියන now a great sign කියන්නේ සලකුණක් තමයි මෙයා දකින්නේ. ඇත්තටම කෙනෙක් එන්නේ නැහැ ඉරක් පැලඳගෙන කකුල් දෙකට හඳ තියාගෙන එයාගේ ඔළුවේ තාරකා 12ක් දාගත්ත කෙනෙක් එන්නේ නැහැ. හැබැයි මේකෙන් සංකේතවත් කරනවා යමක් ගැන. ඒ නිසා මොකද්ද මේකෙන් සංකේතවත් කරන්න කියන එක ගැන අපි බලන්න යනවා. කවුද මේ ස්ත්‍රිය කියන කාරණය ගැන. ඒ නිසා මේ ස්ත්‍රිය ගොඩාක් අතර මම කලින් කිව්වා වගේ රෝමානු කතෝලික සභාව කියන්නේ මේ ආපු මහත් පුදුම විදියට දැකපු අර ඉර පැලඳගෙන පාදවලට හඳ තියාගෙන හිස පිට තාරකා තියාගෙන ආපු කෙනා රෝමානු කතෝලික සභාව විග්‍රහ කරන්නේ පැහැදිලිව මේ මරියතුමිය කියලා. ඒ නිසා කිතුණු අපිත් ගොඩාක් වෙලාවට හිතනවා මේ ස්ථානයේ කතා කරන්නේ මරියතුමිය ගැන කියලා. හැබැයි බයිබලයේ පැහැදිලිව බැලුවොතින් අපිට ඒ අදහසට එකඟ වෙන්න බෑ. ඒකට හේතුව තමයි මම අර කලින් කෝ වගේ මෙතනින් එහා කොටස් බලද්දී ලකුණු 7ක් ගැන 12 වෙනි පරිච්ඡේදය 19 වෙනි පරිච්ඡේදය දක්වා කතා කරනවා. මේ ලකුණු 7ක් කියලා කියන්නේ ඒකින් ඍජුවම කතා කරන දේ ඒක ලකුණක්. ඒක ඇත්තටම ඒ දේ ගැන නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කාරණේ හිසේ ඔළුවේ අපි දරාගෙන තමයි මේ 12 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ කොටස් බලන්න ඕනේ. ඒ නිසා මේකෙන් සංකේත 7ක් ගැන තමයි කතා කරන්නේ. ඒතර මේ පරිච්ඡේද කීපය තුළ තියෙන සංකේත ටික මම කියන්නේ නැත්තම් මහ පුදුම සංකේත ටිකක් ගැන යොහන් තුමා කතා කරන ඒ සංකේත වලින් කියන දේ නෙවෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒක සංකේතයක් විතරයි, රූපකයක් විතරයි. අපි අර හරියට සමහර අවස්ථාවලදී කියන්නේ යෝධයෙක් වගේ මිනිහෙක් වම යෝධයෙක් නෙමෙයි උස මහතයි කියන එක. ඒතර අන්න ඒ වගේ සංකේතයක්, අඩයාලමක් තමයි මෙතනින් එහා 19 වෙනි පරිච්ඡේද දක්වා අඩයාලම් 7ක් ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි බැලුවා හොරණය 7ක් ගැන කතා කරා. එතකොට මුද්‍රා 7ක් ගැන කතා කරා. ඉස්සරහට එනවා පාත්‍ර 7ක් ගැන, සභා 7ක් ගැන කතා කරා. මේ පරිච්ඡේද පහේ තියෙන ලකුණු 7ක් ගැන, අඩයාලම් 7ක්. එතකොට පළවෙනි අඩයාලම තමයි තවද මහත් පුදුමයක් අහසේ දක්නාල. එනම් මේ ස්ත්‍රිය තමයි පළවෙනි පුදුමේ පළවෙනි ලකුණ. දෙවෙනි එක රතු සර්පයෙක්ව දකිනවා. යොහන් තුමා another sign නැත්නම් රතු සර්පයෙක්ව දකිනවා. දෙවෙනි අඩයාලම නැත්නම් සලකුණ තමයි රතු සර්පයෙක්ව දකිනවා. යා තුන්වෙනි අඩයාලම විදියට යා දකිනවා පොළවට ගිනි බස්සන තරම් මහත් භයංකාර මෘගයෙක්ව දකිනවා. ඊට පස්සේ ඊළඟ හතරවෙනි සලකුණ විදියට ඒ මෘගයා පුදුම හාස්කම් කරන. ඒකයි නිසා තමයි සමහර අය කියන්නේ අවසාන කාලයේදී රූප කතා කරන්නට යනවා, පිළිම කතා කරන්නට යනවා. නෑ එහෙම එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙන්න මෙතන තමයි කතා කරන්නේ. ගොඩාක් අයට ප්‍රශ්නයක් තිබා මේ කොටස බලන්න යන ලබන සතියේදී අර පාලු කරේ පිළිකුල කියලා කතා කරන්නේ අන්න ඒක ගැන තමයි මේ සලකුණු කරන්නේ. ඊට පස්සේ පස්වෙනි සලකුණ විදිහට තවත් පුදුමයක් එයා දකිනවා. දේවදූතයන් 7 දෙනෙක් පීඩා 7ක් අරගෙන එනවා. ඒකත් ඇත්තටම දේවදූතයෝ 7 දෙනෙක් නෙමෙයිනේ. ඇත්තටම පීඩා 7ක් නෙමෙයි. ඒකෙන් යම් දෙයක් අඩයාලමක් නැත්නම් යම් සංකේතයක් තමයි මෙතනදි දෙන්නේ. එතකොට මේකේ පැහැදිලිවම අපිට සිංහල බයිබලයේ දුර්වලකම තියෙනවා. අර සයින් කියන එක ලකුණක් කියන එක සිංහල බයිබලයේ මේ එකකටවත් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි බයිබලයේ පැහැදිලිවම කියනවා මෙයා යොහන් තුමා මේ දකින්නේ සලකුණු 7ක් කියන එක. 6 වෙනි සලකුණ විදිහට අපි දකිනවා හාස්කම් කරන යක්ෂ ආත්ම. දැන් මෙන්න මේක ගැන තමයි මම කලින් කිව්වා. පිළිම කතා කරන්න යනවා, ඇස් වලින් කඳුළු වෙන්න යනවා, මෙන්න මේ වගේ දේවල්. එතකොට අවසාන කාලේදී මේ හාස්කම් කරන යක්ෂ ආත්ම 7ක් යක්ෂාත්මයක් එන්න යනවා කියන කාරණේ ගැන සලකුණක් විදිහට දෙනවා. 7 වෙනි සලකුණ විදිහට එයා කියනවා අනාගත වාක්තෘවරුන් බොරු අනාගත වාක්තෘවරුන් එන්න යනවා කියන කාරණේ. ඉතින් මේ සලකුණු 7 සාරාංශ කරලා ගත්තොතින්
මේ පරිච්ඡේද පහේ, ඒ කියන්නේ 12 වෙනි පරිච්ඡේදය, 13 වෙනි පරිච්ඡේදය, 14 වෙනි පරිච්ඡේදය, 15 වෙනි පරිච්ඡේදය, මේ පරිච්ඡේද 17 වෙනි පරිච්ඡේදය, 19 වෙනි පරිච්ඡේදය දක්වාම ව්‍යංගාර්ථයෙන් කියන සැබෑව නෙමෙයි, නමුත් ඒකෙන් සංකේතවත් කරපු ඒකින් අඟවපු කරුණු හතක් ගැන කතා කරන. ඒ කරුණු හත තමයි සාරාංශ කරලා ගත්තොත් ඉර පොරවගත්ත ස්ත්‍රියක්, රතු මකර නැත්නම් රතු සර්පයක්, පොළවට ගිනි බස්සන මුර්ගෙක්, මුහුදෙන් මතුවෙන මුර්ගෙක්, පීඩාහත් අරන්ගෙන දේවදූතයන් 7 දෙනෙක්, හාස්කම් කරන යක්ෂාත්ම, බොරු අනාගත වක්තෘවරුන්, මෙන්න මේ සලකුණු හත මේ පරිච්ඡේදවලදී විටින් විට කතා කරන. හැබැයි මේ පරිච්ඡේදවල කතා කරන මේ සලකුණු අපේ ජීවිතයට අවසාන කාලයේ සම්බන්ධයෙන් තේරුම් ගන්න ගොඩාක් වැදගත්. අර අපි ගලන් ආපු ගලා යෑම සමහර අවස්ථාවලදී මෙතනින් එහා බින්දෙන තැනක් තියෙයි. ඉතින් ඒකට හේතුව තමයි දැන් මේ කතා කරන කාරණා මේ කලින් කතා කරා වගේ කාලානුරූපීව ගලපන්න බෑ. ඒකට හේතුව කාල සීමාවෙන් එහා නිසා. හරි, අපි තේරුම් ගමු ඇයි මේකේ මේ එළිදරව් පොතේ මෙතනින් එහා කොටස් වලදී සලකුණු පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ලකුණු හා සැබෑ කරුණු අවබෝධ කරගන්න. මේකේ ලකුණු මොනවද, සැබෑ කරුණු මොනවද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. 11 වෙනි පරිච්ඡේදය දක්වා සැබෑ කරුණු තිබුණේ. ඒ කිව්වනම් ඒ දේවල් අඩයාලම් නෙමෙයි. ඒ කියපු විදිහම දේවල් මෝසස් ආවක් වරම් මෝසස්මයි ආවේ. අපි ගිය සතියේ බැලුවා. එලියා ආවක් වරම් ඔව් එලියමයි ආවේ. නැතුව අනාගත වක්තෘ කෙනෙක් හරි මෝසස් වගේ කෙනෙක් හරි නෙමෙයි ආවේ. 11 වෙනි පරිච්ඡේදයේ මෝසස්ු එලියා ආවා කියලා කිව්වා. අවුරුදු 3මාරක් ඒ අය දේවමාලිගාවේ ඉඳලා අනාගත වාක්‍ය කිව්වා කියලා කියනවා. ඒ අය මැරුණා කියලා කියනවා. දවස් 3මාරක් ඒ අය ගැන ලෝකයේ බලාගෙන හිටියේ දේහය ගැන කියලා බයිබලයේ 11 වෙනි පරිච්ඡේදයේදී කියනවා. ඒතර 11 වෙනි පරිච්ඡේදයේ කියපු දේ ලකුණු නෙමෙයි, මෝසස්මයි එන්නේ, එලියමයි එන්නේ. හැබැයි 12 වෙනි පරිච්ඡේදයේදීලා මේ ගලා යාම වෙනස් වෙනවා. 12 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ කියන මේ ස්ත්‍රිය, මේ මකර, මේ ඔක්කොම ලකුණු. ඒ ඇත්තටම ඒ අය නෙමෙයි එන්නේ. ඒකට හේතුව තමයි එළිදරව් පොතේ අපිට අවස්ථා කීපයක දකින්න පුළුවන් ලකුණු පාවිච්චි කරලා තියෙනවා. එකක් එපීස සභාවට ලියපු ලිපිය කතා කරනවා යෙසබෙල්ගේ ආත්මයක් ගැන. අනාගත වක්තෘ යෙසබෙල් ගැන. එතකොට ඒකෙන් කියන්නේ යෙසබෙල් එතන හිටියා කියන එක නෙමෙයි, ආධිපත්‍යයේ වැරදිට පාවිච්චි කරපුවා ඉන්නවයි කියන කාරණය. ඒතර 17 වෙනි පරිච්ඡේදයේ වෛශ්‍යකම් කරනවා පෙන්වන්න එන්න කියලා කියනවා යොහාන් තුමාට. ඒතර වෛශ්‍යකම් කරනවා පෙන්වන්න එන්න කියලා කියන්නේ ඒ වෛශ්‍යකම ලිංගික වෛශ්‍යකම නෙමෙයි. ඒතර වෛශ්‍යකම කියන්නේ අපේ ඒක ලකුණක්. දෙවියන් වහන්සේ අකමැති දෙයක් කියන කාරණේ. එතකොට 19 වෙනි පරිච්ඡේදයේදී අපි දකිනවා යේසුස් වහන්සේගේ සරණ මංගල්‍යයට පැමිණියෝය කියලා කියන. ඒතර ඇත්තටම විවාහ මංගල්‍යයක් නෙමෙයි. ඒක කිව්වේ සබාවත් යේසුස් වහන්සේත් එකතු වීම. ඒ නිසා මෙතනින් එහා එළිදරව් පොතේ ගොඩාක් අය වැරදියට අර්ථකථනය කරන්න හේතුව තමයි සලකුණු ඒ අය හැබෑ කරුණු විදියට විග්‍රහ කරන්න යාම. මීට පෙර නැත්නම් 11 වෙනි පරිච්ඡේදයේ දක්වා තියෙන දේවල් සලකුණු නෙමෙයි, ඒව හැබෑ කරුණු. අර මං කෝගේ මෝසස් ආවමයි, එලියා එයා එනවමයි. ඒ ඇත්තටම පරණ කියසුම හිටියේ එලියා එනවා. එයා මැරුන්නේ නැහැ, ඒ නිසා එයා එනවා. එයා එන එක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා මේ 11 වෙනි පරිච්ඡේදය දක්වා සැබවින්ම සිද්ධ වෙච්ච දේවල් 12 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ අපි දකිනවා ඒවා සලකුණු, ලකුණු විදිහට, සංකේත විදිහට තමයි පාවිච්චි වෙන්නේ. අපි චුට්ටක් ඉස්සරහට ගියොත් කවුද මේ ස්ත්‍රිය? සූර්යයා පොරවගත්ත, හඳ පාද මත තියාගත්ත, තරු 12ක ඔටුන්නක් දාගත්ත ස්ත්‍රිය කවුද? මේ ස්ත්‍රිය ගැන විවිධ අදහස් තියෙනවා. රෝමානු කතෝලික සභාව කියනවා මෙන්න මරිය මවතුමිය එනවා. ඒ නිසා තමයි ආ වන්දනීය වෙලා තියෙන්නේ. රෝමානු කතෝලික සභාව විශ්වාස කරනවා මරියතුමිය මිය ගියේ නෑ. එයා ස්වර්ගයේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ මැදහත්කාරකම් කරනවා. ඒ නිසා එයා වන්දනීය මාතාවක් බවට පත් වෙලා තියෙනවා. තවත් අය විශ්වාස කරනවා මේ මරියතුමී මේ කියන ස්ත්‍රිය ස්වර්ගික රැජිනක්. අපි දන්නේ දෙවියන් වහන්සේට රැජිනක් හිටියයි කියලා කොහෙවත් බයිබලේ නැහැ. නමුත් ස්වර්ගික රැජිනක් විදිහට තමයි මෙයා විග්‍රහ කරන්නේ. මේක ක්‍රිස්ටියන් සයන්ස් කියලා කණ්ඩායම විග්‍රහ කරන මේ ස්වර්ගික රැජිනක් කියලා. නමුත් බයිබලේ යෙසායා පොතේ 54 වෙනි පරිච්ඡේදයේ, යෙරමියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ, එසකියල් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ, හොසියා 2:19 මෙන්න මේ පදවල ඊශ්‍රායෙල් ජාතිය හඳුන්වනවා ස්ත්‍රියක් විදිහට. එතකොට මේ ක්‍රිස්තියානි යම් කණ්ඩායමක් නැත්නම් ක්‍රිස්තියානි බහුතරයක් අය හඳුන්වනවා මේ ස්ත්‍රිය ඊශ්‍රායෙල් වංශය, ඊශ්‍රායෙල් ජාතිය කියලා. ඒකට හේතුව තමයි, එහෙම කියන්න හේතුව හරි සාධාරණයි.
ඊශ්‍රායල් ජාතිය ආරම්භය ගැන අපි දකිද්දී ඊශ්‍රායල් ජාතිය ආරම්භයේ ජෝසප්ගේ සිහිනය ගොඩාක් වැදගත් වුණා. තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්ද එනම් සූර්යයා පැලඳගෙන පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා 12කින් යුත් ඔටුන්නක්ද ඇති ස්ත්‍රියක්. මෙයාත් මෙන්න එහෙම තමයි බයිබලයේ එලිතරව පොතේ මේ ස්ත්‍රිය හඳුන්වන්නේ. ඒ නිසා ගොඩාක් අය එයා ගර්භණීය හිටියා. ඊට පස්සේ ආ දරුවව බිහි කරනවා. එතකොට අපිට දක්නා ජෝසප්ගේ දෙවනි හීනේදී ජෝසප් දකිනවා ඉර හඳ එයාට වන්දනා කරනවා. තාරකා 12ක් එයාට වන්දනා කරනවා. තාරකා 11ක්. එතකොට ඉර හඳ කියන එකෙන් දැන් සූර්යයාගෙන් ඇත්තටම ඉරෙන් සංකේතවත් කළා යාකොබ්. යාකොබ් කියන්නේ ඊශ්‍රායල් ජාතිය ආරම්භකයා. ඒ නිසා බයිබල් විශාරදයේ කිතුණු බයිබල් විශාරදයෝ විග්‍රහ කරනවා මේ ගර්භණීය මාතාව නැත්නම් මේ ගර්භණීය ස්ත්‍රිය සලකුණක් විදිහට පාවිච්චි කරන ඇත්තට මේ ස්ත්‍රියක් නෙවෙයි බයිබලයේ ඊශ්‍රායල් ජාතිය සලකුණු කරලා සංකේතවත් කරලා තියෙන නිසා ස්ත්‍රියකට මේ ආවේ මේ කතා කරන්නේ යෝහන්තුමා ඇත්තටම ඉර පොරවගෙන කකුල් වලට හඳ තියාගෙන ඔටුනු තාරකා වලින් හදපු ඔටුන්නක් දාගෙන යන කාන්තාවක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ ඊශ්‍රායල් ජාතිය ගැන. ඇයි ඊශ්‍රායල් ජාතිය ගැන කතා කරන්නේ? මෙතන කියන ඈ විලිරුජා විදමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය. මෙසියස්ගේ පැමිණීම උදෙසා ඊශ්‍රායල් ජාතිය ගොඩාක් කල් බලන් හිටියා. වේදනාවෙන් යුක්තව බලන් හිටියා. ඒ අය මිසර පීඩාව තුල ගියා, බැබිලෝනි පීඩාව තුල ගියා, පර්සියානු පීඩාව තුල ගියා, අසිරියානු පීඩාව තුල ගියා, ග්‍රීක පීඩාව තුල ගියා, රෝම පීඩාව තුල ගියා. මේ පීඩා තුල යමින් මෙසියස්ගේ පැමිණීමක් ගැන මොරගසමින් හිටියා. මේ හැම වේදනාවක්ම ඊශ්‍රායල් ජාතිය දරාගත්තා. මොකටද? මෙසියස් වහන්සේගේ පැමිණීම උදෙසා. දැන් මෙතන තව පුංචි රහසක් තියෙනවා. ඒ රහස තමයි එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 4 ඉතිහාස නැත්තම් මේ past tense වලින් මේ අතීත කාල වාක්‍ය වලින් තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා මේක අනාගත සිදුවීමක් නෙමෙයි මේ සිදු වුණා වූ සිදුවීමක් ගැන කතා කරන්නේ. ඒ නිසා පළවෙනි මහා පුදුමේ ලකුණ තමයි යොහන් දකිනවා ඊශ්‍රායල් ජාතිය මෙසියස් වහන්සේගේ පැමිණීම උදෙසා වේදනා විඳිනවා. ඒත් එක්කම යොහන් තුමා කියලා මෙන්න මේ වෙලාවේ තවත් පුදුමයක් දක්නා ලද්දේ. එනම් හිස් 7ක්ද අන් 10ක්ද තමාගේ හිස පිට මකුට නැත්තම් ඔටුනු 7ක්ද ඇති මහත් රතු සර්පයෙක් විය. මේක තමයි ආ දකින්න දෙවනි ලකුණ. එතකොට මේ රතු සර්පයා මෙන්න මෙතන ඔබට හරිය වටිනා ඔබ කවදාවත් නාහපු අහලා නැති රහසක් තියෙනවා. මේ රතු සර්පයා සාතන්ව සංකේතවත් කරන්නේ මේකෙන් දැන් ඊශ්‍රායල් ජාතිය ඊට පස්සේ ඊශ්‍රායල් ජාතිය ඉදිරියේ හිට ගන්නවා රතු සර්පයා. මං කියන්නම් ඇයි ඊශ්‍රායල් ජාතිය අපි අන්න ජාතික වෙද්දී ඇයි ඊශ්‍රායල් ජාතිය අපිට මොකද්ද වටිනාකම කියන එක මේ කොටසේ අන්තිමට කතා කරන. එතකොට මේකෙදි දකිනවා හිස් 7ක්ද මේක අං 10ක්ද ඔටුනු ඇති සර්පෙක් විය. එතකොට මේ දර්ශනය තමයි ඇත්තටම දානියල් දකින්න දර්ශනය. දානියල් දැකපු දර්ශනයම තමයි ආපහු මේ දකින්නේ. එතකොට මේ පෙන්වන්නේ කොච්චර බලයක් අවසාන කාලේ සාතන්ට තියෙනවද. ඒතර අන්තික්‍රිස්තුස්ගේ පැමිණීමත් එක්ක ලොකු බලයක් සාතන් සතු වෙනවා. ඒතර මොකද්ද මේ කාරණා වලින් කියන්න යන්නේ? මේ සර්පයාගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් 3න් කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. අහසේ තාරකාවන් තරු කඩා වැටෙනවද? නැහැ. මම අර කලින් කෝවගේ මෙතනින් එහා සියලු කොටස් 12 වෙනි පරිච්ඡේදයෙන් එහා මතක තියාගන්න 12 වෙනි පරිච්ඡේදයෙන් එහා එලිතරව පොත බලන්න ඕනේ රූපක ආකාරයෙන්. ඒ දේවල් රූපකයක්. ඒකෙන් වෙන අදහසක් තමයි ගම්ම්‍ය කරන්නේ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? ඌගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් 3න් කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. මේ වෙනකොට ඒව පොළවට දාලා ඉවරයි. දැන් ඔබට මතක් වේවි අහසේ තාරකාවන්ගෙන් 3න් කොටසක් කියන්නේ ඒ අහසේ තාරකාවන් කියලා සංකේතවත් කරන්නේ දේවදූතය. දේවදූතයේ 3න් කොටසක් ඉතිහාසයේදී මේ සර්පයාත් එක්ක පොළවට වැටුණා. සර්පයාද වදන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙනෙහිම ඇගේ දරුවා කා දමන පිණිස ඈ ඉදිරියේ සිටියෝය. මේ සර්පයා මොකද කරන්නේ? ඊශ්‍රායල් ජාතිය අපි ඇත්තටම බයිබලයේවත්
කොහෙදිවත් සාතන් ලෝකේ අනිත් ජාතීන් මැද්දේ ක්‍රියා කරපු ආකාරයක් දකින්නේ නැහැ පරණ කිවිසුම තුළ. මෙසියස් වහන්සේගේ පැමිණීමට පෙර මෙසියස් වහන්සේගේ පැමිණීමට පෙර සාතන්ගේ සම්පූර්ණ අරමුණ ඉලක්කයේ තිබි ඊශ්‍රායල් ජාතිය කෙරෙහි. එතකොට ඊශ්‍රායල් ජාතිය දරුවෝ වදනකම් බලාගෙන හිටියා. ඔබට මතකද යේසුස් වහන්සේ ඉපදිච්ච වෙලාවේ හෙරෝද් ලව්වා සමූහ ඝාතනය කරන්න උත්සාහ කරන අවස්ථා ගණනාවකදී සාතන් උත්සාහ කරනවා යේසුස් වහන්සේව නැති කරලා දාන්න. ඒ නිසා අර ස්ත්‍රිය වැදූ කෙනෙහිම ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරියේ සිටියේය. දැන් පොඩි උදව් පදයක් විදිහට මම අරන් තියලා මුළු ලෝකය රවටන්නා වන යක්ෂයා මේකෙන් සංකේතවත් කරනවා. සාතන්‍යයි කියන ද මහා සර්පයා නැමැති පුරාණ සර්පයා පහතන හෙළ ලැබුවේ. ඔහු පොළවට හෙළවනු ලැබුවේ. ඔහුගේ දූතය ඔහු සමග හෙළවනු ලැබුවේ. ඔබ දන්නා පරණ කිවිසුමේදී කතා කරනවා දේව දූතයොත් එක්ක තමයි සාතන් පහලට වැටෙන්නේ තුනෙන් එකක්. ඊළඟට මම කිව්වේ රහසක් තියෙනවා මෙතන කියන්න කියලා. ඒ රහස වෙතට අපි එන්න යනවා. රයිට් හයිකලා. සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. දැන් මොකද වෙන්නේ? අර ඊශ්‍රායල් ජාතිය පිරිමි දරුවෙකු වදනවා. ඇගේ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයේ වෙතට ඇදගනු ලැබුවේය. මෙතනදී කතා කරන්නේ උන්වහන්සේගේ මරණය ගැන. එයා දරුවා වැදුවා. දරුවව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සිංහාසනයට ඇදගත්තා කියලා කතා කරනවා. එතකොට යදණ්ඩකින් ආණ්ඩු කරනවායි කියන කාරණය ඇත්තටම පරණ කිවිසුමේ අවස්ථා දෙකකදී බයිබලයේ සඳහන් කරලා තියෙනවා. යේසුස් වහන්සේ යදණ්ඩක් දරාගෙන ඉන්නවා කියලා එකක් ගීතාවලිය පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මේ උන්වහන්සේගේ මෙහෙය ගැන කතා කරන්නේ. මේ ඉතිහාස කතාව කියලා මොකටද යොහන්තුමා එන්න යන්නේ? යොහන්තුමා මේ යේසුස් වහන්සේගේ ඉතිහාස කතාව නැත්නම් යේසුස් වහන්සේ කොහොමද මේ ලෝකෙට ආවේ? මොකද්ද සිද්ධ කරේ ඊශ්‍රායල් ජාතියත් එක්ක කියලා එන්න යනවා ඉස්සරහට. ස්ත්‍රියද කාන්තාරයට පලා ගිය 1260 දවසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක ඈට එහි තිබුණේය. යොහන්තුමා කොතෙන්ට දෙන්න යන්නේ? දැන් කතා කරනවා 1260 දවසක් ගැන. මම ඊට කලින් දවසක් විග්‍රහ කළා යුදෙව් කැලෙන්ඩරයට අනුව යුදෙව්වන්ගේ කැලෙන්ඩරේ මාස තියෙන්නේ දවස් 30යි. 1260ක් කියන්නේ හරියටම මාස 42ක්. 1260 30න් බෙදුවාම 42ක් එනවා. ඒතර මාස 42ක් කියන්නේ අවුරුදු 3මාරක්. එතකොට ස්ත්‍රිය කාන්තාරයට පලා ගියේය. ඊශ්‍රායල් සෙනග කාන්තාරයට මේ කාන්තාරය කියද්දි සාමාන්‍යයෙන් වනාන්තරය කියලා පාවිච්චි කරනවා. මේකේ ආපහු අර මේ දෙවියන් වහන්සේ නැති ප්‍රදේශයක් ගැන කතා කරන එහෙම කාලයකට ඇවිල්ලා අවුරුදු 1260ක් දවස් 1260ක් දෙවියන් වහන්සේ වුණ පෝෂණය කරනවා. හරියට ඊශ්‍රායල් පොරොන්දේශයට එන ගමන වගේ. අන්න එතනදී කියන දෙවියන් වහන්සේ තමයි පිළියෙල කරලා තිබ්බේ තැනක්. මොකටද මේ සියල්ල සිද්ධ කරන්නේ? ඊට පස්සේ යුද්ධයක් එන්න යන නිසා. මේ යුද්ධය බයිබලයේ වුණ පළවෙනි යුද්ධය අපිට හම්බ වෙනවා ස්වර්ගීය යුද්ධයක්. මම චුට්ටක් ඔබට කියලා එන්නම් අර මම කිව්වේ රහසක් කියනවා කියලා මම එතෙන්ට පොඩ්ඩක් කියන්න. ඒක තමයි ඒ පුරාණ සර්පයා පහතට හෙළමු ලැබුවේ. මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ යුද්ධයේදී සාතන්ව දැන් මේ 4 වෙනි පදෙන් පස්සේ අනාගතයේ සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ස්වර්ගීය යුද්ධයක් විය. පොළවේ සිද්ධ වෙච්ච දේ මොකද්ද? පොළවේ ඊශ්‍රායල් සෙනග කාන්තාරයට පලා යනවා. ඇත්තටම ඊශ්‍රායලයේ විශ්වාස කරන අන්තක්‍රිස්තුස්ගේ පාලනයත් එක්ක පලස්තීනුවන්ගේ ප්‍රහාර එල්ල කිරීමත් එක්ක ඊශ්‍රායල දැනටමත් සෝදානම් කරලා තියෙනවා කාන්තාර ප්‍රදේශයක් ඊශ්‍රායල් වැසියන්ට ගිහිල්ලා නතර වෙන්න. ඒක අපි මනංකල්පිත කතාවක් කියලා හිතමුකෝ. එහෙම නොතින් ස්වර්ගීය යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධය මිකායල් සහ ඔහුගේ දූතයන් මහා සර්පයාට විරුද්ධව යුද්ධයකට යෑමෙන්. මෙන්න මේ යුද්ධයේදී සර්පයා දිනන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ? යුද්ධයේදී සර්පයාව පහතට හෙළනු ලබනවා කියලා කියනවා. හැබැයි අපිට මතකයි සාතන්න එකපාරකුත් පහතට හෙළනු ලැබුවා. දැන් ආයේ එලිතරා පොතේදීත් කියන ආපහු සාතන්න පහතට හෙළනු ලැබුවා. මම ඊයේ පදයක් බැලුවා එපීස පොතේ කතා කරනවා ස්වර්ගික ස්ථානවල අන්ධකාර බලවේගයක් ගැන. එපීස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා අපේ සටන තියෙන්නේ ස්වර්ගික ස්ථානවල ඉන්න අන්ධකාර බලය. මම කල්පනා කරා කොහොමද මේ ස්වර්ගික ස්ථානවල අන්ධකාර බලවේගය ඉන්නේ? හේතුව
පරණ කිවිසුමේ කතා කරන සාතන්ගේ පොළවට වැටීමයි එලිදරව් පොතේ කතා කරන සාතන්ගේ පොළවට වැටීමයි කාරණා දෙකක්. දැන් මේ යුද්ධය ගැන දානියෙල් පොතේත් කතා කරනවා. දානියෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ කතා කරන ඒ කාලේදී නුඹේ සෙනගේ පුත්‍රයන් දා සිටින උතුම් අධිපතියව මිකායෙල් නැගිටින්නේ ඒවනයි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලේ දක්වා නො වූ ආකාර විපත්ති කාලයක් අවසාන කාලයේදී මිකායෙල් නැගිටින්න යනවා. ඒ කාලයේදී පොතේ නම ලියා නැති සියල් නම ලියලා තියෙන සියලු දෙනා ගැලවෙනවා අනිත් අය ගැලවෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මොකද්ද මෙතන මම ඔබට කියන්න යන රහස තමයි සාතන් එකපාරක් පොළවට හෙලොන්න ලැබ. ඔබ දන්නවද සාතන්ව ස්වර්ගයෙන් 4 පාරක් පොළවට දාලා තියෙනවා. මං හිතනවා මේ කවදාවත් ඔබ අහලා තියෙන්නේ නැතුව ඇති. අපි හැමදාම කතා කරන්නේ විදුලි වේගයෙන් සර්පයා වැටුණා කියන කතාව නැත්තම් සාතන් ලුසිෆර් පොළවට වැටුණා කියන කාරණේ තමයි අපි දැනන් හිටියේ. හැබැයි එලිදරව් පොත කියවද්දී එලිදරව් පොතේ අවස්ථා 4කදී සාතන්ව පොළවට හෙළනු ලබනවා. ඒක හරි පුදුම දෙයක්. ඔහු පොළවට හෙළනු ලැබුවේ ඒ පුරාණ සර්පයා පහතට. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එක ප්‍රශ්නයක් තමයි ඔබට මතක ඇති යෝබ් පොතේදී අපිට හම්බ වෙනවා. යෝබ් පොතේදී යෝබ් පරීක්ෂා කරනකොට සාතන් ඉන්නේ කොහෙද? ස්වර්ගයේ. ඒතකොට සමහර අය මේකට විග්‍රහ කිරීම තමයි ලුසිෆර් කියන්නේ බලවත් දේවදූතයෙක්, අග්‍ර දේවදූතයෙක්. ඒ දේවදූතයව දෙවියන් වහන්සේ පහළට හෙලද්දී එයාගේ බලතල අයින් කළේ නැහැ. ඕක තමයි අපේ සමහර විග්‍රහයන්. හැබැයි බයිබලයේ හරියට බැලුවොත් පළවෙනි වැටීම සාතන්ගේ පළවෙනි වැටීම එසකේල් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. නුඹ පියාපත් විදාගෙන සිටින අභිෂේකලත් කෙරුබ්වරයෙක් වූයේ. කෙරුබ්වරයෙක්ව හිටියා. මම නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දේ සිටුවෙමි. නුඹ ගිනි ඇවිලින ගල් අතරේ ඇවිද්දේය. නුඹ මවන ලැබූ දාපටන් නුඹ තුල අධර්මිෂ්ඨකමක් සම්වන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙමි. නුඹේ වෙනදායේ මහත්කමින් මිනිස්යෝ නුඹ මැද බලහත්කාරකමින් පිරෙව්වෝය. නුඹ පව් කළෙහි එබැවින් නුඹ කෙලෙහුණු දෙයක් මෙන් දෙවියන් වහන්සේ කන්දෙන් අහක් කර දැමේ. එබැවින් පියාපත් විදහා සිටින කෙරුබ්වරනි මම නුඹ ගිනි ඇවිලින ගල් අතරේ නැති කළේ. මේ ලුසිෆර්ගේ වැටීම ගැන යෙසායා පොතත් එසේකියල් පොතත් කතා කරනවා. පහන් තාරකාව නැත්තම් ලුසිෆර් ආලෝකයේ පුත්‍රයා විදුලි වේගයෙන් පොළවට වැටුණා. යේසුස් වහන්සේත් කිව්වා උන්වහන්සේ සාක්ෂි දරනවා ලුසිෆර් පොළවට වැටුණා කියලා. ඒ එක වැටීමක්. ඒ වැටීම ඇවිල්ලා උන්න මේ ස්වර්ගයේ තිබිච්ච යාගේ ආධිපත්‍ය නැතිවීම. ඒතර මොකද්ද සාතන්ගේ ලුසිෆර්ගේ දෙවනි වැටීම? දෙවනි වැටීම තමයි කතා කරන්නේ. එයාට ස්වර්ගයෙන් ඒ ආධිපත්‍ය නැති වුණත් දෙවියන් වහන්සේගේ ඉදිරියේ සිටීමේ බලය එයාට තිබ්බා. අන්නේ දෙවනි වැටීමෙන් නැති වෙන්නේ අන්න ඒ බලය. මේ දැන් නැති කරන්නේ නැත්තම් තවදුරටත් එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ මේ කියන කතාවෙන් පස්සේ අපි දකිනවා සාතන්ට එක අවස්ථාවකවත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඇවිල්ලා හිට ගන්න බෑ. මේ වෙනකන් දැනුත් පුළුවන්. දැනුත් සාතන්ට පුළුවන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යන්න. ඒ නිසා පල්ලියේ ඔබ নমස්කාර කරද්දී කවුරු හරි කියනවනම් සාතන් මේ ස්ථානේ නැහැ කියලා ඒක බොරුවක්. එයාට පුළුවන් එතන ඉන්න. එහෙම බැරි වෙන්නේ නැහැ. එයා සභාවෙත් ඉන්නවා. එයා හැමතැනම ඉන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ සිටීමේ බලය තමයි 12 වෙනි පරිච්ඡේදයේදී නැති වෙන්නේ. හේතුව අපි බයිබලයේ පරණ කිවිසුමේ අවස්ථා කීපයක දකිනවා. සාතන්ට හැකියාව තියෙනවයි කියලා බයිබලයේ සාක්ෂි දරනවා. ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ ඉන්න. එකක් යෝබ් 1:12. උන්වහන්සේ සාතන්ගෙන් අහනවා ඔබ කොහේ ඉඳලා දාවේ? සාතන් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය. රාජාවලිය පොතේ කතා කරලා කියන එකල ආත්මයක් නික්ම ඇවිත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිට මම ඔහු පොළඹවන්නේ මේ කීවේ. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක්නේ කොහොමද මේ එක එක්කිනාගේ ජීවිතවල සාතන් ක්‍රියා කළේ කියලා ඒ බලය තිබ්බා. හේතුව සාතන් කියන්නේ ස්වර්ගික දේවදූතෙක්. ස්වර්ගික ස්ථානවල අර තිබිච්ච ආධිපත්‍යයෙන් පහතට හෙලීම තමයි පරණ කිවිසුමේ කතා කරන්නේ. හැබැයි එලිදරව් පොතේදී කතා කරනවා දෙවියන් වහන්සේ ළඟ හිට ගැනීමේ බලය නැති වෙනවා. තවද උත්තම පූජකයා යොෂුවා ස්වාමීන් වහන්සේගේ දූතයා ඉදිරියේද ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තේද සිටිනවා. ඔහු මට පෙන්වුවේ. මේ බලන්න මෙතන කතා කරලා කියන සෙකරියස් පොතේදී ස්වාමීන් වහන්සේගේ දූතයා එක පැත්තක ඉද්දී අනිත් පැත්තේ දකුණු පැත්තේ ඉන්නේ කවුද? සාතන්. එතකොට ස්වර්ගික ස්ථානවල ඉඳීමේ බලය සාතන්ට තාමත් තියෙනවා. හැබැයි 12 වෙනි පරිච්ඡේදයේදී කතා කරන දෙවනි වැටීම සාතන්ගේ
අන්න උන්වහන්සේගේ ඉදිරි පිට සිටීමේ බලය සාතන්ගේ නැති වෙනවා. එතකොට මම කිව්වා සාතන්ගේ වැටීම් 4ක් ගැන කතා කරනවා. තුන්වෙනි වැටීම අපිට හම්බ වෙන්නේ ඒක එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පරිදි ආපහු සාතන් හෙලා දැමීමක් ගැන කතා කරනවා. ඒ හෙලා දැමීම ඒ අවුරුදු දහස කෙලවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවට්ටන පිණිස ඔහු පාතාලයට හෙලා දැමුවේ. දැන් මේ දෙවනි වැටීමෙන් පස්සෙත් සාතන්ට පුළුවන් මිනිස්සුන් රවට්ටන්න. හැබැයි තුන්වෙනි වැටීමෙන් පස්සේ තුන්වෙනිව දෙවියන් වහන්සේ අයින් කරන්නේ සාතන් රැවටීමේ බලය. බ්ලෝකේ මුල ඉඳලා රැවටිලිකාරයයි කියපු සාතන්ගේ රැවටීමේ බලය එළිදරව් 20 දී නැති කරලා දානවා. ඊට පස්සේ එළිදරව් පොතේ අවසානයේ 20 ඊගාට කතා කරලා කියලා ඒ රැවටීමේ බලය නැති කරාන් පස්සේ හතරවෙනි වැටීම සාතන්ගේ හතරවෙනි වැටීමක් ගැන කතා කරන එතනදී කියනවා ඒක සදාකාලික වැටීමක් සදාකාලයටම දිවාරය දෙකේ වද කරනු ලබති කියලා බොරු අනාගත වාක්තෘද වසන ගින්නෙන්ද ගෙන්ද ගමින්ද යුත් විලට හෙළනු ලැබි. ගිනි විලට හෙළනු ලැබීම තමයි හතරවෙනි වැටීම. ඒ නිසා මතක තියාගන්න සාතන්ගේ වැටීම් හතරක් තියෙනවා. තාම මේ වැටීම් හතරෙන් එක වැටීමයි සිද්ධ වෙලා තියෙන්නේ. එයා ස්වර්ගික ආධිපත්‍යයෙන් අයින් කරලා තියෙනවා. හැබැයි ස්වර්ගයේ හිට ගන්න පුළුවන් එයාට. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට තාමත් යන්න පුළුවන් එයාට. ඒ නිසා ඔබේ ස්වභාවය මගේ ස්වභාවය එයාට සැරිසරන්න පුළුවන්. ස්වභාවයේ නායකයෝ මැත්තේ ක්‍රියා කරන්න පුළුවන්. වර්ෂිප් ලීඩ් කරන අය මැද්දේ යාලා වටන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. අධෛර්යමත් කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. ඇයි? එයා ස්වර්ගික ආධිපත්‍යයෙන් වැටුණා. හැබැයි දෙවනි වැටීම සිද්ධ වෙන්නේ එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේදී. සාතන්ගේ තුන්වෙනි වැටීම රවට්ටීමේ බලය නැති වෙන්නේ එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේදී. සාතන්ගේ සදාකාලික සම්පූර්ණ සදාකාලිකටම ගිනිවලට හෙළනු ලබන්නේ එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. ඒ නිසා හොඳටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි හිතන තරම් තාම සාතන් දුර්වල වෙලා නැහැ. අපි හිතන තරම් ඒක සාතන් අර අහසින් වැටුණායි කියද්දී මේ පොළවට ඇවිල්ලා මේ සෙල්ලම් දාන්න හේතුව බයිබලේ පැහැදිලිව කතා කළ නිසා මම හිතනවා ඔබ මීට කලින් අහලා තියෙන නැතුව ඇති සාතන්ගේ වැටීම් හතරක් ගැන. සාතන් අවස්ථා හතරක වැටෙනවා. හැබැයි තාම වැටලා තියෙන්නේ එක් අවස්ථාවක් විතරයි. ඒ නිසා තමයි එයාගේ බලය තාම තියෙනවා. ඒ නිසා තමයි තාම මේ සෙල්ලම් දාන්නේ. එතකොට මේ මෙතන 12 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ සාතන්ගේ දෙවනි වැටීම ගැන. උන්වහන්සේ ඉදිරියේ හිට ගන්න තියෙන බලය තමයි මිකායෙල් නැති කරලා දාන්නේ. මිකායෙල් ඇවිල්ලා සාතන් එක සටන් කරලා නැති කරලා දාන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ හිට ගැනීමේ බලය. මෙන් පස්සේ සාතන් ස්වර්ගික සිදුවීම් වල අපි දකින්න යන්නේ නැහැ. ඒ නිසා සාතන් මොකද සිද්ධ වෙන්නේ? සාතන් පොළවට හෙළුන් ලබනවා. පොළවේ කවුද හිටියේ වෙනකොට අර විලිරුජා හැදිච්ච ස්ත්‍රිය පොළවේ ඉන්නා. මොකද්ද සිද්ධ වෙන්නේ ඊට පස්සේ? එවිට අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද තමන්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමිණුණේය. අන්න ඒ වැටීමෙන් පස්සේ තමයි ඔබගේ රාජ්‍ය ඒවා කියන යාඥා ඉල්ලීම ඉෂ්ට වෙන්නේ. එවිට අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද තමන්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලය දැන් පැමිණේ. මාක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරියට රැදවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ ඔවුන්ගේ වරද තබන්නා පහතට හෙළනු ලැබුවේ. මෙච්චර කාලයක් තිබිච්ච පීඩාවල් අර අපි වරදට පොළඹවන අන්නේ ඒ දේ කිතුණුවෙක් වැරදි කරන්න පාපයක් කරන්න තිබිච්ච ඒ කාරණේ මෙතනින් එහා නැති වෙනවා. ඔහු බැටළු පැටවනන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තේ. ඒ නිසා මොකද යේසුස් වහන්සේගේ ලේ නිසාම අපි අන්න එතනදී ජය ගන්න යනවා. ඔහු මරණය විඳින තරමට පවා ඔවුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝ. එතන කියනවා මේ වේද සාක්ෂිකයෝ ගැන. ඊට පස්සේ මොකද සිද්ධ? එයාලට මරණයක සැපක් කියලා හිතුවා. තමන්ගේ ජීවිතයට ප්‍රේම කරනට වඩා දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරෙන්න කැමති වුණා. එබැවින් ස්වර්ගේනි එහි වසන්නේනි. ඒ කතා කරන්නේ දැන් මේ මං කිය අනාගත කාලයේ ස්වර්ගේනි ස්වර්ගේ ඉන්න එහි වසන්නේනි කියන්නේ ඔබ එතෙන්ට ගියොතින් එහි වසන්නේ ප්‍රීති වෙයල්ලා. හැබැයි ස්වර්ගයේ තවදුරටත් සාතන් නැහැ. මෙච්චර කාලයක් ස්වර්ගයේ ගැටලුවක් තිබිලා තියෙනවා. සාතන්ට ස්වර්ගයට එන්න, සාතන්ගේ දූතයන්ට ස්වර්ගයට එන්න හැකියාව තිබුණා. මිකායෙල්ට ප්‍රශ්නයක් තිබ්බා. ඒකයි මිකායෙල් ගිහිල්ලා මෝසස්ගේ දේහය සම්බන්ධයෙන් එයා විනිශ්චයක් දෙන්නේ නැතුව පොරබැද්දයි කියලා පරණ කිව්සමේ කතා කරන්නේ. හැබැයි දැන් හඬක් ඇවිල්ලා කියනවා ස්වර්ගේනි සතුටු වෙන්න
තව දුරටත් සාතන්ට ස්වර්ගයට එන්න බෑ. හැබැයි ගොඩටත් මුහුදටත් දුක් වේ. තාමත් පොළවට සාතන්ගේ බලය තියෙනවා. ඒ නිසා එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? ස්වර්ගයේ සාතන්ට පිවිසීමේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට පිවිසීමේ බලය තමයි 12 වෙනි පරිච්ඡේදයේදී නැති වෙන්නේ. මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසෙන් යුක්තව නුඹලා වෙතට බැස ගියේ යයි ස්වර්ගයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. සාතන් ඊට කලින් නම් දැනන් හිටියා බොහෝ කාලයක් තියෙනවා කියලා. ඒ නිසා සාතන් ස්වර්ගයට ගියා, පොළවට ආවා, ඇදලිවන්තයන් තුල හිටියා, සභාව තුල හිටියා, යේසුස් වහන්සේගේ අභිමුඛත්වයට යේසුස් වහන්සේගේ ඉස්සරහටත් ආවා. ඒ දේවල් සියල්ල සිද්ධ වුණා. හැබැයි දැන් එයා දන්නවා තවදුරටත් මට ස්වර්ගයට ඇතුළත් වීමේ බලය නැහැ. ඒ නිසා එයා දන්නා තව ටික කාලයයි මට තියෙන. ඒ නිසා එයාගේ කේන්තිය, එයාගේ තරහා, එයාගේ තියෙන කෝපය දැන් වැඩි වෙලා තියෙන. ඒ නිසා පොළවේ අන්තිම අවුරුදු 3මාර භයංකාර විදිහට සාතන් ක්‍රියා කරන්න යනවා. ඊට පස්සේ තමා පොළවට හෙළනු ලැබූ බව මහා සර්පයා දුටු කල හෙතෙම පිරිමි දරුවා වැදූ ස්ත්‍රියට පීඩා කළේය. දැන් මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මරියතුමී නෙමෙයි කියලා කියන්නේ එක හේතුවක් තමයි මෙතනදී කතා කරනවා. පිරිමි දරුවා වැදූ ස්ත්‍රියට පීඩා කළේ. මරියතුමීට පීඩා කරේ නැහැ. මරියතුමී එතකොට පොළවේ නැහනේ. යුදෙව්ස් සෙනගට බයිබලයේ කියනවා අවසාන කාලයේදී මහත් පීඩාවකට මුහුණ දෙන්න වෙනවා. සර්පයා ඉදිරියේ වනයේ, මේ වනය කියන එකට ඉංග්‍රීසි අනුවාදය නැත්නම් අලුත් අනුවාදය පාවිච්චි වෙන කාන්තාරේ ඇගේ ස්ථානට ඉගිලී යන පිණිස කියලා කියද්දිත් ඒක සලකුණක් විදිහට පාවිච්චි කරන එකට හේතුව තමයි පරණ ගිවිසුමේදී අපිට හම්බ වෙනවා නික්මයන් පොතේදී මා විසින් මිසරවරුන්ට කළ දෙන්න උඹලා රාජලිංගයේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙන යනවා කියලා බයිබලේ පොරොන්දුවක් තියෙන. ඒ පොරොන්දුව නැවත ඊශ්‍රායල් ජාතියට ලැබෙනවා. ඊශ්‍රායල් ජාතියට මොකද සිද්ධ? නැවතත් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය ආරක්ෂා කරලා අර මේකට මතක තියාගන්න සබාව නැහැ. ඒ නිසා තමයි ඊශ්‍රායල් ජාතිය කෙරේ විතරක් වැඩි අවධානය යොමු කරන්නේ. අපි පරණ කොටස්වල දැක්ක සබාව උන්වහන්සේ සුරක්ෂිත කරලා තියෙන්නේ. ඒ නිසා ඊශ්‍රායල් ජාතියට අවසාන අවස්ථාවේ ඊශ්‍රායල් ජාතිය දැන් දෙවියන් වහන්සේ ආරක්ෂා කරන එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් මේ කාලයටත් කියද්දී එක අවුරුද්දක්, කාලවලටත් කියද්දී අවුරුදු දෙකක්, කාල භාගයටත් කියද්දී අවුරුදු 3මාරක් ඈ පෝෂණය කරනු ලබන්නේ. අන්තිම අවුරුදු 3මාරෙදී දෙවියන් වහන්සේම ඊශ්‍රායල් ජාතිය උන්වහන්සේගේ සෙනග ආරක්ෂා කරන්න ඕනේ. නැත්තම් ඒ ජාතිය නැති වෙලා කවදාවත් ඒ ජාතියට වෙන අවස්ථාවක් නැහැ උන්වහන්සේ වෙතට එන්න. සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපහරෙන් ගහගෙන යන්න සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේ. මේ කියන්නේ පීඩා ඊශ්‍රායල් ජාතියට එන. අපිට දැන් ලකුණු පේනවා මුළු ලෝකයම ඊශ්‍රායල් ජාතියට විරුද්ධව, ඊශ්‍රායල් ජාතියත් එක්ක, ඊශ්‍රායල් කියන භූමියත් එක්ක සටන් අවුලවා ගනිමින් ඉන්නේ. ඒ නිසා මෙතන කියනවා නිමක් නැතුව දිගින් දිගටම ඊශ්‍රායල් ජාතියට පීඩා වෙනවා. නමුත් පොළව ස්ත්‍රීට පිහිටව කට හැර මහා සර්පයා තමයි කටින් නික්ම වූ ගංගාව ගිල්ලාය. මොකද සිද්ධ වෙන්නේ? ඊශ්‍රායල් ජාතිය යට වෙන්නේ නැහැ. ඊශ්‍රායල් ජාතිය මේ යක්ෂයාගේ සියලු බලපෑම් වලින් ගැලවෙනවා. ඒ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? සාතන්ට සිද්ධ වෙනවා ඊශ්‍රායල් ජාතියට තවත් පීඩා කිරීම අත්හැරලා දමන්න. ඊශ්‍රායල් ජාතියට පීඩා කිරීම අත්හැරලා දමන්න. ඊට පස්සේ මහා සර්පයා ස්ත්‍රිය කෙරේ උදහස් වී, ඊශ්‍රායල් ජාතිය කෙරේ උදහස් වී අන්තික්‍රිස්තුස් ආවයන් පස්සේ අපි දන්නවා බයිබල් අපි පහුගිය පරිච්ඡේදවලදී බැලුවා. එයා දේවමාලිගාව නැවත පිහිටවනවා. මහා සර්පයා ස්ත්‍රිය කෙරේ උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ, යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්නට ගියේ. මොකද සිද්ධ වෙන්නේ? මේ අවසාන කාලයේදීත් අන්‍ය ජාතිකයොත් ගැලවීම ලබනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්‍ය ජාතිකයන් වෙතට පීඩාව එල්ල කරන්න සාතන් යන. හරියට අද වෙනවා වගේ. අද සබාව විදියට අපි සාතන්ගේ පීඩාව තුල ගමන් කරනවා වගේ අවසානයේදීත් ඊශ්‍රායල් ජාතිය සාතන් අත්හැරලා දානවා. මොකද ඊශ්‍රායල් ජාතියට දෙවියන් වහන්සේගේ කරුණාව ආරක්ෂාව තියෙද්දි හැබැයි ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්නට ගියේ. ඉතිරි අයට විරුද්ධව කරන යුද්ධය අපිට හම්බ වෙනවා. ඒකෙදි මොකද වෙන්නේ කියලා 13 වෙනි පරිච්ඡේදය. අපි 13 වෙනි පරිච්ඡේදයේ ලබන සතිය බලනවා.
ලෝකේ අනිත් කිතුණෝ ඊශ්‍රායල් ජාතික කිතුණෝ නෙමෙයි අනිත් අන්‍ය ජාතිකයන්ට මොකද්ද සිද්ධ වෙන්නේ මේ අවසාන පීඩා සමය තුල කියන එක පොළවෙන් මතු මුර්ගයා මුහුදෙන් මතු මුර්ගයා තුලින් අපි බලන්න යනවා. ඉතින් එතකන් අපි මේ කොටස සම්පූර්ණයෙන් බැලුවොතින් ආපහු නිකන් සාරාංශගත කරොතින් 12 17 පදවල ඊශ්‍රායල්ට විරුද්ධව සටනක් තමයි යක්ෂයාගේ තියෙන්නේ. ඒ යක්ෂයා ඒ උත්සාහයේදී ඇත්තටම පරාජයටපත් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ කාන්තාරයේදී ඊශ්‍රායල් සෙනග ආරක්ෂා කළ විදිහටම දෙවියන් වහන්සේ අවසාන කාලයේදීත් නැවත ඊශ්‍රායල් සෙනගව ආරක්ෂා කරන ඉතිරි වෙලා හිටියා ඊශ්‍රායල් සෙනග හේතුව ඒ ඊශ්‍රායල් සෙනගෙන් කණ්ඩායමක් මෙසියස් වහන්සේ පිළිගන්න තැනකට එන්න යනවා. ඊට පස්සේ සාතන් දැනගන්නවා ඊශ්‍රායල් ජාතියට විරුද්ධව ජය ගන්න බෑ කියන එක. ඒ නිසා අන්තිම අවුරුදු කීපේ ලෝකයේ අන්තිම බොහෝම සීමිත කාලය තුල පීඩාව නැවත අන්‍ය ජාතික කිතුණුවන් වෙත එන්න යනවා. මේක වෙච්චි දේම තමයි නැවත සිද්ධ වෙන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීමේදී සාතන් පුනා රෝම වරුන් ග්‍රීක වරුන් ලව්වා යුදෙව්වන්ට පීඩා කළා. හැබැයි යේසුස් වහන්සේගේ මරණින් පස්සේ සාතන්ගේ අරමුණ ආපහු අන්‍ය ජාතිකයන් වෙත යොමු වුණා. ඒ නිසා අන්‍ය ජාතික සභාවන් පුදුම විදිහට පීඩාවල් තුල ගමන් කළා. ඒ දෙයමයි ආපහු වෙන්නේ. මෙතනින් එහා 12 වෙනි පරිච්ඡේදයෙන් එහා කොටස් ඇත්තම කාලානුරූපීව ගලපන්න අමාරුයි. ඒ නිසා කාලය හොයන්න බෑ. එක සිදුවීමක් විදිහට අවුරුදු 3මාරක් තුල සිදු වුණා සිදුවීම් ගණනාවක් 12 13 14 කියන පරිච්ඡේදවල වල තියෙනවා. ඒ නිසා ඊශ්‍රායල් ජාතියට මොකද්ද වෙන්නේ කියන එක අපි දැක්ක දැන් 12 වෙනි පරිච්ඡේදෙදී. අන්‍ය ජාතීන්ට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි 13 වෙනි පරිච්ඡේදය බලන්න යනවා. මම ඔබට කියන්න ඕනේ මේ මහා සර්පයා ගැන හරි ස්ත්‍රිය ගැන හරි පොළවෙන් මතුවන මුර්ගයා අහසින් මතුවන මුර්ගයා නැත්නම් මුහුදෙන් මතුවන මුර්ගයා ඇන්ටනාවල් මේ වගේ දේවල් විකෘති දේවල් එක හැක් තියනවා කියන්නේ මේක ස්ක්‍රීන් එක තමයි මෙහෙම දේවල් ලෝකේ ඉතිරි පරිච්ඡේදවලදී තියෙයි. හැබැයි මම ඔබට ඒ වගේ අදහස් ගේන්න යන්නේ නැහැ. එක හැක් තියනවා කියද්දි ගොඩාක් අය කියලා මේ කතා කරන්නේ ස්ක්‍රීන් එක ගැන කියලා. අන් දෙකක් තිබ්බා කියද්දි අය හිතනවා මේ ටීවී එක ඒරියල් එක තමයි මේ කතා කරන්නේ. මේ වගේ විවිධ විග්‍රහයන් ඉතිරි පරිච්ඡේදවලදී කතා කරනවා. හැබැයි මම ඔබට බයිබලෙන් ඔප්පු කරන්න පුළුවන් බයිබල් පදත් එක්ක සනාථ කරන්න පුළුවන් රූපක ගැන විතරයි කතා කරන්නේ. ඒ නිසා අපි 12 13 14 පදවලදී අන්‍ය ජාතික නැත්නම් ඊශ්‍රායල් නොවන යුදෙව් නොවන කිතුණුවන්ට මොකද්ද වෙන්නේ කියන කාරණය ගැන බලන්න යනවා. මම හිතනවා